නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ධර්මදේශනා මාලාවෙන් ඔබ ශ්‍රවණය කරන්නේ මජ්ක්‍ධිම නිකායට අයත් සූත්‍ර දේශනාවන් ගැන. ඒදී අද සාකච්ඡා කරන්නේ මේ මහා ශුන්්‍යත සූත්‍රය. මහා ශුන්්‍යත සූත්‍රය කියලා කියන්නේ ඊ타ත්ම ගැඹුරු ඔබේ වචනයෙන් කියනවා නම්, නමුත් හරි ලස්සන ධර්ම කාරණාවන් විස්තර වෙන හරි ආශ්චර්යමත් ගාම්භීර දේශනාවක්. මේ දේශනාවේ අපි සුළුවෙන් කතා කළොත් බොහෝ ගාම්භීර කාරණාවන්, හරි ලස්සන බොහෝ කාරණාවන් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේට තමයි මේ ශුන්්‍යත සූත්‍රය, මහා ශුන්්‍යත සූත්‍රය අයිති වන්නේ. මේ ශුන්්‍යත සූත්‍රය දේශනා කරන්න පසුබිම වෙන්නේ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිස් එකතු කරගෙන, ගිහි පිරිස්, ඊට පස්සේ පැවිදි බොහෝ පිරිස් එක්කාසු වෙලත් සිවුරු මහන කාලයක් තමයි තිබුණේ. එතකොට මේ කාලය තුලදී පිරිස සමග බොහෝ ඇලීම නිසා ඒ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම මාර්ගයේ කටයුතු වලට යම් යම් බාධා පැමිණීම් වුණා. ඒ කියන්නේ බාධා වුණා කියලා කියන්නේ පොඩ අතුපස වුණා ඒ දේ කරගන්න. පසු බැස්සා. මේ මුල් කරගෙන තමයි දැන් භාග්‍යතුන් වහන්සේ මේ කරුණ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුල් කරගැනීමෙන් දේශනා කොට වදාරන්නේ. එතන ඉන්නේ සුවේලු ස්වාමීන් වහන්සේලාට. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ආනන්ද, පිරිස සමගම ඉන්න, පිරිස සමගම ඇලුණු, පිරිස සමගම ඇලී වසන, සමූහයත් එක්කම ඉන්න, සමූහයටම ඇලුණු, සමූහයගෙන්ම සතුටු වන භික්ෂුව සුන්දර නැහැ කියනවා. පින්වත් ආනන්ද, පිරිස සමගම ඉන්න, පිරිස සමගම ඇලුණු, පිරිස සමගම ඇලී වසන, සමූහයත් එක්කම ඉන්න, සමූහයාටම ඇලුණු, සමූහයාගේම සතුටු වන ඒ භික්ෂුව යම් නෙක්ඛම්ම සුඛයක් ඇද්ද, හුදකලා සැපයක් ඇද්ද, සංසිඳුණු සැපයක් ඇද්ද, අවබෝධයෙන් ලත් සැපයක් ඇද්ද, ඒ සැපය පහසුවෙන් ලැබෙන, කැමැතිසේ ලැබෙන, නිදුකින්ම ලැබෙන කෙනෙක් වෙනවා කියන කරුණ කිසි දවසක වෙන්නේ නැහැ කියනවා. නමුත් පින්වත් ආනන්ද, යම් භික්ෂුවක් පිරිසෙන් වෙන් වෙලා, තනි වෙලා, හුදෙකලා වෙලා
වාසය කරනවාද ඒ භික්ෂුව මේට කැමති විය යුතුයි කියනවා. එනම් යම් නෙක්ඛම්ම සුඛයක් ඇද්ද, හුදෙකලා සැපයක් ඇද්ද, සංසිඳුණු සැපයක් ඇද්ද, අවබෝධයෙන් ලත් සැපයක් ඇද්ද, ඒ සැපය පහසුවෙන් ලැබෙනවාය කියන කරුණ, කැමතිසේ ලැබෙනවාය, නිදුකින් ලැබෙනවාය කියන කරුණ ලබන්න පුළුවන් කියනවා. ඔන්න බලන්න අපේ ජීවිත, ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ තිබෙන්නේ විස්තර කරනවනේ අනුරුද්ධ සූත්‍රයේ කොහොමද අල්පේච්ඡ කෙනාටයි මහේච්ඡ කෙනාට නොවේ. මේ ධර්මයේ තිබෙන්නේ ලදදීන් සතුටු වෙන කෙනාටයි. ලදදීන් සතුටු වෙන්න බැරි කෙනාට නෙවෙයි. ඊළඟට දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණ. මේ බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන්නේ හුදෙකලා වාසයේ ඉන්න කෙනාටයි. පිරිස සමග ඇලී වසන කෙනාට නොවේ කියන එකයි. අද ඒකයි පින්වත්නි මේ ශුන්්‍යත සූත්‍රයට මුල් වෙච්ච මේ වචනේ ශුන්්‍යතය කියලා කියන්නේ එක්තරා සමාපත්තියක්. ඒ සමාපත්තියට කියන නම තමයි ශුන්්‍යත සමාපත්තිය කියලා කියන්නේ. ශුන්්‍යත සමාපත්තිය කියලා කියන්නේ මේ ලෝකයේ දෙස ඔහු දකින්නේ. ශූන්‍යයි කියන වචනේ සිංහල තේරුම මොකද්ද? ඒකෙන් කියන්නේ නිකන් බිඳුවයි, නිකන් හිස්, අන්න ඒ වගේ අර්ථයන්නේ. ඔහු දකින්නේ ඔහු තනිවම හිස්ව මේ ලෝකයේ දෙස හිස් ලෙස. මේ ලෝකයෙන් ගන්න අරුතක් නැති දෙයක් ලෙස. අන්න ඒ ලෙස තමයි ඒ සමාපatti සුවයෙන් වැඩ සිටමින් දකින්නේ. මගපල අවබෝධයක් නෙමෙයි ඒක. එක්තරා සමාධියක්. ඒ කියන්නේ සිතේ එක්තරා දියුණු බවක්. ඒක තව ටිකක් සරලව තේරුම් ගන්න ඔබට කිව්වොත් දැන් මෙතන විස්තර වුණානේ මෙහෙමනේ. පිරිස සමගම ඉන්න. පිරිස සමගම ඇලුණු සමූහයත් එක්කම ඉන්න. සමූහයට ඇලුණු ඒ භික්ෂුව සුන්දර නැහැ කියලා දැන් භික්ෂුව කියලාට මෙතන දැන් එතන භික්ෂුන් ඉන්න නිසානේ කියන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ අපේ ජීවිත ගත්තොත් අපිට කවුරු හරි තව එක්කෙනෙක් ඕනේ නේ. අපේ ජීවිත අපි ගත්තොත් අපේ ජීවිතයක් අපි නිකන් වටිනවා. නිකන් එයා හොඳ චරිතයක් කියලා කියන්නේ එයා වටේ 10ක් 15ක් හිටියොත් නේද? නමුත් ජීවිතේ සුන්දර වෙන්නේ. ලස්සන ජීවිතයක් කියන්නේ ධර්මයට අනුව ගත්තම මොකද්ද? පිරිසින් වෙන් වෙලා හුදෙකලාව තනියම වාසයයි. එතකොට අද කාලේ අපි හිතන දේ ධර්මයෙන් කියවන සැබෑ තත්වයයි කියන්නේ කොච්චර අහසට පොළොව වගේ කොච්චර වෙනසක්ද? කියන්නේ ඔබේ වචනයෙන් ඒක අපි කිව්වොත් අපිට ඕන නිකන් ගැන්සියක් ඕන. අපිට ගැන් එකක් තියෙනකොට තමයි මට ගැන් එකක් ඉන්නවා, මට පිරිසක් ඉන්නවා. අන්න එතකොට තමයි යාට නිකන් නමක්, චරිතයක්, තත්ත්වයක් කෙනවා කියලා තේරෙන්නේ. නමුත් ධර්මයෙන් අන්න ඔහු බොහෝ ඈතයි. අන්න ඒ කෙනාට නෙක්ඛම්මයේ තුලින් ලබන්න තිබෙන සැපය බොහෝ ඈතයි. අන්න ඒ කරුණෙන් එයා ඈතයි, එයා ශූන්‍යයි. පිරිස සමග නොඇලීම නිසා පිරිසෙන් වෙන්ව තනියම වාසය කරමින් ලෝකේ යථාර්ථය දකිමින් වාසය කිරීම තමයි ඒ නෙක්ඛම්මයේ තුල වාසයේ. ඒක තමයි මූලික ආරම්භය. ඒ ආරම්භයෙන් ලැබෙන සමාපත්තිය තමයි ශුන්්‍යත සමාපත්තිය කියලා කියන්නේ. මේක ඉස්සරහට හරි ලස්සනට විස්තර වෙනවා ඒ ටික. ඒ ශුන්්‍යතයට සියලු සමාපත්තියයි තියෙන්නේ. රූප, අරූප ධ්‍යාන කියන්නේ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන රූප ධ්‍යාන. අරූප ධ්‍යාන ගත්තොත් ආකින්චඤ්ඤායතන, නේව සංඥානාසන අට සමාපatti සියල්ලම. ඒ සියල්ලක් සාක්ෂාත් කරගන්න
ඒ පිරිසෙන් වෙන්වීම කියන කරුණ ජීවිතේ හරිය වැදගත් වෙනවා. අපි ජීවිතේ සරලව අපි උදාහරණයක් ගත්තොත් ඔබේ මගේ ජීවිතවල ගත්තොත් ඔබ හිතන්නක මොකක් හරි වැඩක් කරන්න යනවා කියලා පිරිසක් එක්ක එකතු වෙලා. ඒ පිරිසක් එක්ක වැඩක් කරන්න යනකොට අපි හිතන්නේ මිදුලතු ගන්න ගියා කියලා. අපි 4 දෙනෙක් මිදුලතු ගන්න ගියොත් එකම මිදුල සමගියෙන් ඒ 4 දෙනාට අතු ගා ගන්න බැරි නම් ඒක. 4 දෙනා 4ක් නේද කියන්නේ එක්කෙනෙක් කියයි පොල්ලත් හැදේට අතු ගන්න ගියයි. තව එක්කෙනෙක් කියයි වෙලාව යනවා ඔය තට්ටක් ගාලා කුණුට එකතු කරලා විසි කරලා දාලා යන් කියයි. තව කෙනෙක් කලෝ මොන ලස්සනද අපි ලස්සන රටා දාමු කියයි. එතකොට ඒ සමගිය නැති පිරිසත් එක්ක වාසය බොහෝ දුෂ්කරයි. ඒකයි පිරිසක් එක්ක වාසයේදී හැබැයි පිරිසත් එක්ක වාසයක් තිබිය යුතුයි. ඒ පිරිසත් එක්ක වාසය කරනකොට කොහොමද වාසය කරන්න ඕන කියන එකත් මේක විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද පිරිස සමග ඉන්න පිරිස සමග ඇලුණු පිරිස සමග ඇලී වසන සමූහයත් එක්කම ඉන්න සමූහයටම ඇලුණු සමූහයෙන් සතුටු වුණේ භික්ෂුව යම් රූප ධාන කියන්නේ 4 වෙනි ධානය දක්වා අරූප ධාන ඒ ආකින්චඤ්ඤයත නීව සංඥාදී අරූප ධාන ආදී චිත්ත විමුක්තියක් ඇද්ද එය හෝ අරහත් ඵල සමාධි සංඛ්‍යාතං නොවිනස් වන ලෞතුරු විමුක්තියක් ඇද්ද ඒ උපදවාගෙන වාසය කරනවා කියන කරුණ කිසි දවසක වෙන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න අද අපිට වෙලා තියෙන ඇත්ත. මේක තමයි අද අපිට වෙලා තියෙන්නේ. නමුත් පින්වත් ආනන්ද යම් භික්ෂුවක් පිරිසෙන් වෙන් වෙලා තනි වෙලා හුදෙකලා වෙලා වාසය කරනවාද ඒ භික්ෂුවන නම් මේ කැමති විය යුතුයි කියන මොකද්ද? යම් රූප ධාන යම් අරූප ධාන යම් අරහත් ඵල චිත්ත විමුක්තියක් ඇද්ද එනම් සාක්ෂාත් කරගෙන වාසය කරනවා කියන කරුණ සිදුවිය හැකි කියනවා. අපිට අද ඔලු ගෙඩියක් දකින්න නැතුව ඉන්න බෑ. අපිට අද ගිහි සුවඳ දැනෙන්නේ නැතුව ඉන්න බෑ. නිකම් මිනිස්සෙක් දැක්ක නැහැ කියපම අපි කියනවා හරි පාළුයි. එතකොට ඒ අපි සොයන දේ රහතන් වහන්සේලාගේ ධර්මයෙන් ඇතිවන සොඳුරු නිෂ්කලංක බවයි කියන්නේ කොච්චර වෙනසක්ද? ඒකේ රජවරු බය වුණේ. ජීවක අරගෙන යනවා රජතුමාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ වෙලාවේ රජතුමාව අරගෙන යනකොට අජාසත් රජු භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා දැන් එක ස්වාමීන් වහන්සේ නමක් හුදකලා සක්මන් කරනවා. තව ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා. ලොකු නිහඬියාවක් තියෙනවා. හරි සුන්දර බවක් තියෙනවා. ඒ නිහඬියාවට ඒ සොඳුරු බවට ඒ හුදකලා බවට රජතුමා බය වෙනවා. රජතුමා බය වෙලා අහනවා ජීවක ඔබ මං පාවා දුන්නා නේද? රජතුමා හිතුවේ දැන් මං වට කරලා මාව මරන්න තමයි මේ හදන්නේ කියලා. ඒ වගේ සොඳුරු බව කියන්නේ රජවරු පවා බය වෙච්ච දෙයක්. ඒ සොඳුරු නිහඬියාව ඒ සොඳුරු හුදකලාව අන්න ඒකයි අද අපිට ඉතුරු වෙන්නේ සොඳුරු හුදකලාව පිළිබඳ කතාවක් පමණයි. සොඳුරු හුදකලාවක් අද ලෝකේ නැත. ඊළඟට දේශනා කරනවා පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරන ලද මේ වාසය කිරීමක් තියෙනවා නම් එනම් මේ සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් ආධ්‍යාත්මී ශුන්්‍යතය ඒ උපදවා ගැනීමෙන් ශුන්්‍යත සමාපatti උපදවාගෙන වාසය කිරීම යන පින්වත් ආනන්ද ওই ශුන්්‍යත සමාපත්තියෙන් වාසය කරන තථාගතයන් වහන්සේ කරා පැමිණෙනා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එතකොට මේක හාමුදුරුවන්ට විතරක් එකක් නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. රජවරු රාජ්‍ය අමාත්‍යවරු
අන්‍ය ආගමිකයන් අන්‍ය ආගමික ශ්‍රාවකින් ඉන්නවා කියනවා. එතකොට මේ ශුන්්‍යත සමාපත්තිය තුළ වාසය කරන යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසකෙක් වේවා උපාසිකාවක් කරා තව යම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව වෙනවද? ඒ ආපුහම ඒ පිරිස අතරේදී තථාගතයන් වහන්සේ ඉන්නේ. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සිටින්නේ. පින්වත් ආනන්ද කොහොමද කියනවා? විවේකයටම නැඹුරුව සිටිනොයි කියනවා. විවේකයට යමු. විවේකෙහිම බැසගත් අභ්‍යන්තර හුදකලාවෙන් යුතු නික්කම්මයටම යලුණු සිටිනොයි කියනවා. සියලු කෙලෙස් උපදවන ධර්මයන්ගෙන් බැහැර වූ නිවනට නැඹුරුව සිටිනොයි කියනවා. කොච්චර වෙනස්ද? අද අපි ළඟට යම් කිසි ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ආවොත්, යම් කිසි කෙනෙක් ආවොත්, යම් උපාසිකාවක් ආවොත්, යම් රාජ අමාත්‍යවරු ආවොත් අපි කොහොමද කටයුතු කරන්නේ? අපිට භාවනා කරනවා කියන වචනෙත් අපිට අමතකයි. භාවනා කරන්න තියෙනවා කියන එක නෙමෙයි. භාවනාව කියන වචනෙත් ඒ වෙලාවට අමතකයි. එතකොට බලන්න අන්න ඒකයි අද කාලයේ තුල මාර්ගඵල අවබෝධයක් කරා යන්න දුෂ්කරයි. මාර්ගඵල අවබෝධයක් කරා යන පරිසගේ අඩුවක් තියෙන එක ධර්මයේ අඩුවක් නෙමෙයි. අපි එකිනෙකා තුල හික්මීමේ අඩුවයි තියෙන්නේ. ඒකයි එකල හුදකලා වාසය ගැන ඒ විදිහට වාසය කරපු උතුමන් තනි තමන්ගේ සෙනසුනේ වාසය කරේ. අද අපි කුටියක් හදනවා නම්, අද අපි හාඳුනනමකට හරි ඉන්න ආරණ්‍ය කුටියක් හදනවා නම් අනිත් බිත්තියෙන් තව එක්කෙනෙක් ඉන්න ඕන. තනියෙන් වාසයකට හරි අමාරුයි යාට. තනියෙන් වාසයක් යාට අමාරුයි කියනවා. රැට උලම කෑ ගහනකොට බයයි කියනවා. එවැනි දෙයකට බය වෙවි අරහත් ඵලයක් මාර්ග ඵලයක් සාක්ෂාත් කරනවා කියන දෙයක්. ඒකේ මේ ධර්මයේ ඩබල් දාලා යන එක නෙමෙයි කියන්නේ. අද අපිට තව කවුරු එක්කෙනෙක් ඕන. ආර්ය පරිේෂණ සූත්‍රයේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. අප බෝසතාණන් වහන්සේ තනියම ආරණ්‍ය භාවනා කරනවා කියනවා. එතකොට එක ශබ්ද ඇහෙනවා කියනවා. ඒ ශබ්ද එනකොටත් හැබැයි බය තැති ගැනීම හටගත්තා කියනවා. නමුත් හොඳට තැම්පත් සිහිනුවණින් කල්පනා කරා කියනවා. එතකොට ඒ සිහිනුවණින් කල්පනා කරපු නිසා ඒ බය තැති ගැනීම කෙමෙන් අඩු වුණා කියනවා. ආපහු පහවදාට සද්දේ ආපු තැනට ගිහිල්ලා බලපුවහම දැක ගන්න හම්බුණා කියනවා. එක්ක ඒ සතෙක් කෑ ගහපු එකක්. ඒක සතෙක් තමයි එතන අත්තක් කඩලා දාලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ විදිහේ දෙයකින් තමයි අද අපිට මේ වගේ සද්දයක් ඇහුනොත්, අදර ඇහුනොත් හෙට කුටියේ බඩු ටික උදේ යකුලගෙන අපි අසපුවෙනුත් යනවා යන්නේ. ඔන්න අද අපේ භාවනාවයි. අද අපේ ධර්මයේ හැසිරීමයි. ඒකල හැසිරීමේ අතර වෙනස. ඒකයි අද දේවල්. ධර්මයේ අකාලිකයි. නමුත් අද මේ දේ මිනිසුන්ට ගෝචර වෙන්නේ නැත්තේ යාන් ඒකයි. ඔන්න ඇත්ත. ඒකයි අද හුදෙක් තිබෙන්නේ. තේරී ගාථාවල තේර ගාථා කොටසේක රහතන් වහන්සේ නමක් කියනවනේ. සුත්ත ගෙය්‍ය ව්‍යාකරණ කියන මේ බුදුරජාණන්සේගේ ධර්මයේ අනාගතේ කතා කරයි කියනවා. හැබැයි ඒක හුදෙක් කතා මාත්‍රයක් පමණයි කියනවා. ඒ රහතන් වහන්සේලා මේ අනාගතය දැක්කා. අද ඒ රහතන් වහන්සේලා කියනවා මිනිස්සයා කැමති වෙන්නේ කියනවා ලාමක දෙයටයි කියනවා. ශුන්‍යතාවයකට, හුදකලාවකට, පවිවේක සැපයකට වාස කරන්නේ කියනවා. අපි සාමාන්‍යයෙන් අපි කොළඹ ඉන්න කෙනෙක් තනියම ගමනක් කොළඹ ඉන්න කෙනෙක් වෙහෙසයි කියලා ගමේ යනවනේ. නැත්තම් කැලේක කොහේ හරි
තියෙන මේ රෙස්ටුරන්ට් එකක් හරි මොකක් හරි බුක් කරගෙන යනවනේ. හොටල් එකක් හරි කාමරයක් හරි බුක් කරගෙන යන්නේ තනියමද? තව 10ක් 15ක් අරන් ගිහිල්ලා එයාගේ හුදකලා සැපේ එයා ගන්න කොහොමද? බේබදු කමන්නේ. බොණ්ඩනේ යන්නේ යා. කොළඹ ගේ ඇතුලේ බිව්වා. සිංහරාජ ගිහිල්ලා කැලේ ඇතුලේ බොනවා. දෙකේම කරලා තියෙන එකම දේ මොකද්ද? බොන එක. එයා හිතුවේ විවේක කියන්නේ ඒකයි කියලා. අද ලෝකයේ විවේකයයි. ආර්ය විවේකය කියන්නේ අන්න දෙකක්. එතකොට ඒකයි මේ ලෝක ජනයා බුදුරජාණන් මෙතනදී දේශනා කරන්නේ. එමෙනි ලෝක ජනයා සිටින්නේ කාමයෙන් වෙන්ව අකුසල ධර්මයෙන් වෙන්ව විතර්ක ਵਿਚාර රහිත වූ සහිත වූ ස්වභාවයකින් නොවේ කියනවා. ඔහු සිටින්නේම අකුසලිය තුලමයි කියනවා. අන්න එයාගේ ජීවිතේට කවදාවත් ශුන්‍යතය කියන එක නම් එයාගේ ජීවිතේට ඇති කර ගැනීම හැකියාව ලැබෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් දේශනා කරන පින්වත් ආනන්ද ඔබ කාමයන්ගේ ආදීනව ගැන සිහි කරන්න. කාමයන්ගේ ආදීනව සිහි නොකරන නිසාම තමයි ඔබට වේවා මට වේවා අපි කාටත් පිරිස එක්ක මැලෙන්න හිතෙන්නේ. පිරිස එක්කම ඉන්න හිතෙන්නේ. පිරිසෙන්ම අපි සතුටු වෙන්නේ. කාමයන්ගේ ආදීනව අපි සිහි කරොත් එහෙම පිරිස එක්ක ඉන්න නිසාම අපිට තිබෙන පීඩාව අපිට තිබෙන ප්‍රශ්න අපි හොඳට සිහි කරොත් අපි පිරිස අපිට ගොඩාක් ඒ පිරිස ගැන අපිට කලකිරීමක් ඇති වෙනවා. හැබැයි කලකිරීමෙන් යුක්තව පිරිස සමග ඉන්න ඕන හැටි ඊට පස්සේ දේශනා කරනවා. හරි ලස්සනයි. බුදුරජාණන් දේශනා කරනවා භාවනාවෙන් වාසය කරන භික්ෂුවකට කතාබස් කරන්න සිතෙනවා කියනවා. එතකොට යම් කතාවක් ඇද්ද? පහත් ලාමකද පෘථග්ජන ලෝකයට අයත්ද? ශ්‍රේෂ්ඨ නොවේද? අයහපත පිණිස පවතීද? කලකිරීමට උපකාරයෙන් නොවේද? විරාගයේ පිණිස හේතු නොවේද? විශිෂ්ට ඥානයේ පිණිස හේතු නොවේද? සංසිඳීම පිණිස හේතු නොවේද? අවබෝධයේ පිණිස හේතු නොවේද? නිවන පිණිස හේතු නොවේද? එබඳු කතාවන් කතා නොකරයි කියනවා. ඔන්න පිරිස ගාවට ගියාට පස්සේ එයා කරන දේ මොනවද කියනවා? මොන කතාවලින්ද බැහැර වෙන්නේ කියනවා? රජවරු ගැන කතා වෙමින් ඒ භික්ෂුව ඒ ශුන්‍යතාවයට ඒ සොඳුරු හුදකලාවට ආස භික්ෂුව ආස කෙනා උපාසකයා හෝ උපාසිකා හෝ වේවා රාජ කතාවෙන් වෙන් වෙනවා කියනවා. සොරුන් ගැන කතාවෙන් වෙන් වෙනවා කියනවා. මහා ඇමතිවරු හමුදාව ගැන බය ඇති කරන කතාවන් ගැන යුද්ධය ගැන කැම බීම ගැන ඊට පස්සේ වස්ත්‍ර ගැන ඇඳ පුටු ගැන මල් මාලා ගැන සුවඳ විලවුන් ගැන ඥාතින් ගැන වාහන ගැන ගමේ කතාවන් ගැන නියම් ගම් ගැන නගර ගැන කතා ගැන ජනපද කතා කාන්තාවන් ගැන පුරුෂයන් ගැන ඊට පස්සේ ඔය වගේ කතාවන් ගැන එයා අත්හරිනවා කියනවා. ඒවර කොච්චර කැපකිරීමක් ජීවිතයට කළ යුතුයිද? ඒකයි මේ ධර්මයේ හැසිරෙනවා කියන්නේ. අත් දෙක එකතු කරලා සාදු සාදු කියනවා වගේ එකක් නෙමෙයි. ඒ වගේම පින්වත් ආනන්ද යම් මේ කතාවකින් ඊට පස්සේ කරන කතාව තියෙනවා කියනවා මොනවද? යම් මේ කතාවකින් කෙලස් තුනී කරයිද? සිතට වීරිය ඇති කර දෙයිද? ඒකාන්තයෙන්ම අවබෝධයේම කලකිරීම පිණිස විරාගය කෙලස් දුරු වීම සංසිඳීම විශිෂ්ට ඥානය ඇතිවීම නිවන පිණිස උපකාර වීම පිණිස යම් කතා ඇද්ද? අන්න ඒ කතාවලින් යුක්ත වෙයි කියනවා. එතකොට බලන්න මොනවද ඒ කතා? අල්පේච්ඡ ජීවිතය ගැන කතා කරයි. අද අල්පේච්ඡය කියන වචනේ තේරුමක්වත් දන්නේ නැතිකොට අල්පේච්ඡ ජීවිතය ගැන කතා පිළිබඳ කවර කතාවද? ලදදීන් සතුටු වීම ගැන කතා කරයි. ලදදීන් සතුටු වෙනවා කියලාවත් දන්නේ නැති කෙනෙක් ගැන ලදදීන් සතුටු වෙනවා කියන එක ගැන කවර කතාවක්ද? හුදකලා විවේකය ගැන කතා කරයි. හුදකලා විවේකේ පා. තව කවුරුද තියාගන්න කියන ලෝකය ගැන හුදකලාව ගැන කවර කතාවද? පිරිස සමග නොයැලීම ගැන කතා කරයි. පිරිසම ඕන. අද ඔලු ගෙඩි කීයක් තිබ්බද? අද කී දෙනෙක් ආවද?
අද කීයක් හම්බුණාද? අදයි මෙච්චර අඩු. අද මෙච්චර එදා මෙච්චර හිටිය කියලා සසඳන ලෝකයේ අතර පිරිය සමග නොඇලීම ගැන නම් කවර කතාවක්ද? කෙලෙස් නැසීමට පටන් ගැනීම පිළිබඳ වීරිය ආරම්භය ගැන කතා කරයි කියනවා. භාවනාව පස්සකට දාන්න. මොන බණද? මොන ධර්මඥානයක්ද? ඕව වස්සේ පුළුවන්. ඕව ගැඹුරු වැඩි. ඕව සරලයි. ඕව ලේසි නෑ. ඕව අමාරුයි. තාම අපි යලුත්. ඕව පරණ අයටයි. ඔය වගේ ලෝකයා ගැන කතාවන් වෙනකොට නිකන් සාමාන්‍ය හුද ධර්මයේ නමින් සාමාන්‍ය ලාමක දෙයකින් සතුටු වෙන ලෝකයාගේ කතාවන් තිබෙන ලෝකයේ අතර වීරිය ආරම්භයක් තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්මයක් විමසීම තුලින් කතා කරන ධර්මයේ පිළිබඳ වීරිය ආරම්භය ගැන නම් කවර කතාවක්ද? සීලය ගැන කතා කරයි. සමාධිය ගැන කතා කරයි. ප්‍රඥාව ගැන කතා කරයි. විමුක්තිය ගැන කතා කරයි. විමුක්ති ඥාන දර්ශනය ඇති කර ගැනීම පිළිබඳව කතා කරයි. අද එතකොට බලන්න මේ කතාවන් අපිට ඇහෙන්නේ කියලා. අපි නිස්කලංකව කල්පනා කළොත් අපේ ජීවිතය ගැන අපිට මේක කතාවක්වත් අද ඇහෙනවා අඩුයි. එතකොට එහෙනම් මේ කතාවක් නැතුව මේ කතාව වලින් නම් ධර්මයකට ධර්ම මාර්ගයේ හැසිරීමකට උපකාර වන්නේ මේ දේ නම් මේ කතාවක් නැතුව කවර නම් වූ ධර්මයක හැසිරීමක්ද? ඕමොගයි ලෝකෙට උනේ. අනේකයි අද හුදෙක් තියෙන්නේ සාදු කියන මාත්‍රයකින් ඉවර වෙන පින්කමක් පමණයි. සාදු කියන මාත්‍රයකින් ඉවර වෙන ධර්මයේ හැසිරීමක් පමණයි. ඒකයි අද මිනිස්සුන්ට ලියන්න උනේ සින්දු. ඒ සින්දුවේ කියනවනේ බණ කියන රටක්, බණ අහන රටක්. මෙතරම් කෙලෙසුනේ කෙලෙසා කියලා. කෙලෙසෙන්න හේතුව මෙන්න මේකයි. බණේ ප්‍රශ්නයක් නෙමෙයි. ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. කියන අයගෙත් අහන අයගෙත් ධර්මයේ නොහැසිරීමයි ඒකට හේතුව. බුදුරජාණන්සේගේ ධර්මය අකාලිකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ওই විදිහට දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන භික්ෂුව කල්පනා කරන්න කියනවා. මේ පංචකාම ගුණයන්ගෙන් වෙන්වීම පිළිබඳ. ඔන්න ඊට පස්සේ මේ ශුන්්‍යතාවය ඇති කරගන්න හැටි උගන්වනවා. ওই විදිහට කාමයන්ගේ ආදීනව සිහි කර කර ප්‍රත්‍යවේක්ෂා කරද්දී පංචකාම ගුණයන් අතර කිසිම කාමාරකුරම ඇදිලා යන ස්වභාවයක් ඒ භික්ෂුව සිතේ දකින්නේ නැහැ කියනවා. ඒ භික්ෂුව කෙමින් පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන සමාපත්තීන් සිතින් ස්පර්ශ කරනවා. අපි කාමයකට ඔබ වේවා මම වේවා අහු වෙන්නේ ඇයි? අපේ සිතේ දියුණු බවක් නැති නිසායි. අපි ටීවී එකකින්, අපි ෆෝන් එකකින්, අපි සින්දුවකින්, අපි යම් කිසි පිරිසක් එක්ක කතා කර සිටීමෙන් අපි සතුටු වන්නේ අපේ සිතේ ඒකේ ඇත්ත ස්වභාවය තමයි අපේ සිත අභ්‍යන්තරේ දියුණු නැති නිසායි. ආධ්‍යාත්මය අපේ දියුණු නම් අපේ දේවල් ලාමක දේ අතහැරලා පරම නෙක්ඛම්ම සැපේ විඳිනවා. ඒ සමාධි සැපය ඒ ලාමක සැපයට වඩා ශ්‍රේෂ්ඨයි. අපි ලාමක සැපයෙන් සතුටු වෙන්නේ පරම සැපයක් අපට ස්පර්ශ වී නැති නිසායි. පරම සැපයට අපේ සිත යොමු කරන්නේ නැති නිසායි. ඒ යොමු කරන කාලෙක ඒට යොමු වූ දවසක අන්න එදාට යාට තේරෙනවා මෙන්න ලාමක සැපයක් තමයි මේ දී කියන එක. ඒකයි අද ලෝකයට උනේ. ඊළඟට බුදුරජාණන් ඊට පස්සේ දේශනා කරනවා. ඒ විදිහට සිත දියුණු කරගෙන භික්ෂුව කොහොමද මේ ශුන්්‍යතාවයට හිත දියුණු කරගන්නේ? ඊට පස්සේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම ගැන කතා කරනවා. පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවක් ගැන කතා කරනවා. විදර්ශනාවකට යන්න කලින් මේ දෙයක්වත් අතහැර ගන්න බැරුව අපේ ජීවිතවලට නම් මොන විදර්ශනාවක්ද?
අපි විදර්ශනාව ගැන කතා කරයි. හට ගැනීම නැතිවීම ගැන කතා කරොත් අන්න ඒකයි. අද අපිට ඉතුරු වෙන්නේ හුදෙක් කතා මාත්‍රයකට පමණයි ඒක සීමා වෙන්නේ කියලා. ඊට පස්සේ ওই විදිහට බුදුරජාණන් දේශනා කරන පංච උපාදානස්කන්ධයේ හට ගැනීම ගැන නැතිවීම ගැන ශ්‍රාවකයන් නෝනින් විමසනවා. විමසන්න මේ රූපේ යථා ස්වභාවය ප්‍රකට වෙන්න. රූපේ තියෙන ඇත්ත ඒ ශ්‍රාවකයාට තේරුම් ගන්න රූපේ කියලා කලකිරෙනවා. ඒ කලකිරීම මුල් කරගනිමින් රූපේ කෙරෙහි තිබෙන ශුන්‍යතාවය අන්නහුරු ප්‍රකට වෙනවා. විඳීමේ තියෙන ශුන්‍ය බව, සංස්කාරේ, සංඥාවේ, විඥානයේ තියෙන ශූන්‍ය බව ප්‍රකට වෙන්න ඒ භික්ෂුව, ඒ ශ්‍රාවකයා, ඒ උපාසක, උපාසිකාව ඒ ශුන්‍යතාවය තුල අන්න හිත පිහිටවනවා. කොච්චර සුන්දරයිද මේ ජීවිතය. ලෝකයේ පිළිබඳව දේවල් අතහරින්න බැරි ලෝකයේ අතර සීල දේ අත්හැරලා තමයි හුදකලාවේ වාසය කරනවන්නේ. ලෝකයේ තුල වසමින් හරි පුදුමයි කිව්වේ ඒකයි. ලෝකයා තුල වසමින්ම ලෝකයාටම නොඇලී වාසය කරනවා. ඔන්න ශූන්‍යතාවය. ඊට පස්සේ බුදුරජාණන් ওই විදිහට දේශනා කරලා හරි ලස්සන කරුණක් කියනවා. මේ කියපු ධර්මයන් ටිකට තමයි කියනවා. කුසල් වලටයි මේ ශූන්‍යතාවය අයිති වෙන්නේ කියනවා. ආර්යයි කියනවා. ලෝකෝත්තරයි කියනවා මේ ශූන්‍යතාවය කියන දේ. ඔය ධර්මයේ තුල ශූන්‍යතාවයේ සිටින භික්ෂුවට පවිතු මාරයට අල්ලගන්න පුළුවන්කමක් නැහැ කියනවා ඒ කෙනා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් ආනන්ද ඔබ මේ ගැන මොකද්ද හිතන්නේ කියලා අහනවා. ශාස්ත්‍රවරයා තමව බැහැර කරද්දී ශ්‍රාවකයා ඒ ශාස්ත්‍රුන්වරයා පසුපස හඹා යා යුත්තේ කුමන යහපතක් දකිමින්ද කියලා අහනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යමෙක් බැහැර කරනවා කියනවා. ඒ බැහැර කරනකොටත් ඒ ශ්‍රාවකයා ඇයි ශාස්ත්‍රුන් වහන්සේ පිටිපස්සෙම යා යුත්තේ ශාස්ත්‍රුන් වහන්සේගේ කුමක් දැකමින්ද කියලා අහනවා. ඒ තමයි කියනවා ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියනවා. ඒකට හේතුව වෙන පින්වත් ආනන්ද ශ්‍රාවකයෙකුට සුත්තගෙය වෙయ్యා කරන කියන මේ ධර්මයන් හේතු කොටගෙන ශාස්ත්‍රුන් වහන්සේ පසුපස හඹා යා යුතු නැහැ කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කළ යුත්තේ මෙන්න මේ නිසයි කියනවා. පැවිදිව බොහෝ කල් ගත වෙන විට ඔහුට මේ ධර්මයන් අහලා මේ සුත්තගෙය වෙయ్యා කරන ජාතක ගාථා ඒ කියන්නේ මේ ත්‍රිපිටක ධර්මයන් අහලා හොඳට මතක තබාගෙන වචනයෙන් පුරුදු කරලා මනසෙන් මෙනෙහි කරලා ප්‍රඥාවෙන් මතක තබාගෙන තේරුම් අරගෙන ඉන්න පුළුවන් කියනවා. නමුත් පින්වත් ආනන්ද මේ කෙලෙස් තුනී කරන සිතේ දියුණුව සලසන ඒකාන්තයෙන්ම අවබෝධයෙන් කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සංසිධීම් පිණිස විශිෂ්ට ඥානයේ පිණිස අවබෝධයේ පිණිස නිවන පිණිස හේතු වන කතාවන් තියෙනවා. ඒ කවර කතාවන්ද? අර දස කතාව. අල්පේච්ඡ කතා. ලද දෙයින් සතුටු වීම, හුදකලා විවේකය, ප්‍රිය සමග නොඇලීම, කෙලෙස් නැසීමට වීරිය, සීලය, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති ඥාන දර්ශන ගැන කතා. ඇසීම මෙබඳු කතාවන් දැන ගැනීම පිණිසයි තමන්ව බැහැර කළත් ශ්‍රාවකයා ශාස්ත්‍රුන් වහන්සේ කරා හඹා යා යුත්තේ කියනවා. දස කතා වෙනුවේ නම් පුද්ගලයෙක් ඔසවලා තබන්නේ. කොච්චර ලස්සන ධර්ම කාරණාවක්ද? ඒතර ශාස්ත්‍රුන් වහන්සේ භජනය කළ යුත්තේ ඔන්න ඒ කර්මයටයි දස කතාව පිණිසයි. අද අපි පන්සලකට ගිහිල්ලා අද භික්ෂුවක් වේවා හාමුදුරුවනමක් කරේ කවුරු හරි වේවා ඊට පස්සේ යම් ආයතනයක තියෙන වැඩසටහනකට හරි අපි එකතු වෙලා තරුණ තරණිය උපාසක උපාසිකව එකතු වෙලා මේ කතාවේදී ඉන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. අන්න ඒකයි අද අපි කරන්නේ හුදෙක් විහිළුවක් විතරයි කියලා කියන්නේ. අපි තමයි අද ලෝකේ ඉන්න සුපිරිම නළුවෝ. අපි තනිකර කරන්නේ නාට්‍යයක් විතරයි. ඒ නාට්‍යයේ පිටපත තමන්ම හදා ගන්නවා. හැබැයි ඒ නාට්‍යයට ලැබෙන අවෝඩ්ස්, ඒ නාට්‍යයට ලැබෙන සම්මාන ජීවිත අවසානයේ ලැබෙනවා. හිස් බවින් මැරලා යනවා. ඒකයි ඒ නාට්‍යයෙන් ලැබෙන අවසාන සම්මානය. කුමක්ද? ඒ තමයි හිස් බවකින්. ඒ තමයි ඒ සිත පටු සිතකින් ඒ පුද්ගලයා ඊට පස්සේ විසිරුණු සිතකින් අන්නේ පුද්ගලයා අවසානයේ මරණය කරා යනවා. එදාට ඒ නාට්‍ය සියල්ල අවසන් වෙනවා. අවසානයේ වෙන්නේ මොකද්ද?
තමාවම තමා රවටා ගැනීමක් පමණයි. ඔන්න ඕකයි අද මිනිසුන්ට වෙන්නේ. ඒ නිසා ආස කරන්න දස කතාවට. අල්පේච්ඡතාවය ගැන කතාවට ආස කරන්න. ලදදීන් සතුටු වීම ගැන ආස කරන්න. හුදකලා විවේකයට ආසා කරන්න. පිරිසෙන් ඈත් වෙන්න. ඊට පස්සේ සීලය ගැන සමාධිය ගැන ආස කරන්න. ජීවිතේට පොඩ්ඩක් හරි දවසක විනාඩි 5ක් හරි භාවනා කරන්න. ඒ ප්‍රඥාවට, ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයට ආස කරන්න. අනිත්‍ය දේ ගැන සිතන්න. දුකක් වශයෙන් විමසන්න. මේ කිසිවක් තමාගේ වශයෙන් පවත්වා ගත නොහැකි දෙයක් වශයෙන් අනාත්ම වශයෙන් විමසන්න. ඔබේ ජීවිතය යන්න සුන්දර කරයි. ඔබේ ජීවිතය ලස්සන කරයි. අන්න ඔබට වෙනම පිටපතකින් ඔබේ හැසිරීම වෙනම විදිහට වෙනස් කරමින් ඔබේ ජීවිතය සුන්දර කරයි. අන්න ඔබේ ජීවිතයේ අවසානයේ එහි ප්‍රතිඵල ලැබෙයි. ඔබ ශ්‍රේෂ්ඨ වූ ලෝකයකට ඔබ අරන් යයි. නැත්තම් අපි හැමෝටම ඉතුරු වෙන්නේ මොකද්ද? පාදු ගතියක් විතරයි. ඕක තමයි අද මිනිස්සුන්ට ගොඩක් අයට උනේ. ගොඩක් අයට වෙන්නේ වෙන්න තියෙන්නේත්. එතකොට ওই විදිහට බුදුරජාණන් වහන්සේ ඉතින් මේ විදිහට සූත්‍රය ඉතින් දේශනා කරනවා. ඊට පස්සේ තියෙන ඉතින් සාමාන්‍ය ගැඹුරු කාරණාව. ඉතින් මේ දේවල් ඉතින් ඔබේ ජීවිතේට අපි යොඩක් කිව්වොත් එහෙම ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන මෙතන හරි ලස්සන කරුණක් ඊළඟට. ආචාර්යවරයාගේ උපද්‍රව ඇති වෙනවා කියනවා. අන්තේවාසිකයට තේ ආචාර්යවරයා සතු වෙන ශිෂ්‍යයින්ට කියන නමක් තමයි අන්තේවාසිකයා කියලා. අන්තේවාසීන්ටත් උපද්‍රව ඇති වෙනවා කියනවා. ඒ වගේම තමයි බ්‍රහ්මචර්යාවට උපද්‍රව ඇති වෙනවා කියනවා. මොනවද කියනවා? ආචාර්ය උපද්‍රව කියන්නේ වෙන අනුතුරු. ඒ තමයි කියනවා එක්තරා ශාස්ත්‍රවරයෙක් ආරණ්‍ය රුක්සෙනසුන් පර්වත ගිරි ගුහා වනලැහ බාදියේතර හුදකලාව ඇසුරු කරමින් ඉන්නවා කියනවා. මෙසේ හුදකලා අසුරු කරගෙන ඉන්න ඔහු වෙත බ්‍රාහ්මණවරු, ශ්‍රමණවරු, ගෘහපතිවරු, නියම්ගම්වැසියෝ ජනපද වාසීන් එනවා කියනවා. එතකොට මේ බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, නියම්ගම් ජනපද වාසීන්ගෙන් පිරිවරාගත් විට ඒ ශාස්ත්‍රවරයා ඒකෙන් මත් වෙනවා කියනවා. මත් වුණාට පස්සේ එයාට මොකද වෙන්නේ කියනවා? එයා ඒ දේවල් වලට ආස කරනවා කියනවා. ගිජු වෙනවා කියනවා. සිව්පසයට බහුල වෙනවා කියනවා. එතකොට ඒ ගුරුවරයා අන්න ඒ කරුණෙන් ගිජු වෙලා පිරිසට මැරිලා ඒ ගුරුවරයා පිරිහිලා යනවා කියනවා. ඒක තමයි කියනවා ආචාර්යවරයෙකුට තියෙන වෙන්නේ උපද්‍රව. ඊට පස්සේ අන්තේවාසිකයින්ට යම් ආචාර්යවරයෙක් ඇසට ඉගෙන ගන්න ශිෂ්‍යයෝ පිරිසක් ඉන්නවා. අන්තේවාසිකයින්ටත් වෙන්න තියෙන උපද්‍රව මේවයි කියනවා. එයත් ඉන්නේ හුදකලා වාසයක තමයි කියනවා. හැබැයි මිනිස්සු වෙන්න පටන් අරගෙන ඒ තුල ගැබ් වෙලා ඒ තුල මැලියලි හිටියට පස්සේ එයා මොකද කරන්න කියනවා? ඒ අන්තේවාසිකයත් අර මිනිස්සුන්ට මැරිලා මිනිස්සුන්ගේම වැඩ කර ඉන්නවා කියනවා. ඔක හරිය ලස්සනට තියෙනවා දාරුක්ඛන්දෝම සූත්‍රයේ සංයුත්ත නිකායේ. දරකොටයක් තියෙනවා කියනවා ගඟේ ගහගෙන යන. දරකොටේ වගේ තමයි කියනවා භික්ෂුව. ඒ දරකොටේ මොකද කරන්න කියනවා? කොකු දාලා ලනු දාලා ගඟේ ගහගෙන යන දරකොටේ මිනිස්සු ඇදලා ගන්නවා කියනවා. අන්න එතකොට ඒ දරකොටේ පාවිච්චි කරන්නේ කවුද? මිනිස්සුයි. මිනිස්සයාට ඕන විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. අද භික්ෂූන්ට වෙන්නේ අද අපිට වෙලා තියෙන යන්නේ ඒකයි. අද භික්ෂුවගේ හුදකලාව නැහැ. අද තිබෙන්නේ මෙන්න මේකයි. අන්තේවාසික, ආචාර්ය, ඊට පස්සේ බ්‍රහ්මචාරී ඔය අනුතුරු ටික තමයි අද තියෙන්නේ. අද අපි තනිකර අද ගොඩාක් ලෝකයා තුල කරන්නේ මිනිසුන්ගේ වැඩ කර සිව්පසයට එළි. ඔන්න ඒකයි සිට. ඒකයි අද මේ මගපල අවබෝධයක් නැහැ කියන එක. අද මේ ශුන්‍යතාවයක් ගැන කතා කරන්නේ කන්න විහිළුවක් කිව්වේ ඒකයි. මේක හුදෙක් කතා මාත්‍රයක් පමණයි වන්නේ කිව්වේ ඒකයි. එකයි එකලයි අදයි වෙනස්කම කියන්නේ. ඉතින් ඕකයි ඉතින් අපිට තියෙන්නේ ඇත්ත අපි කතා කළොත්. ඒක ඇද අපිට බැලුවොත් එහෙම අද අපි කොච්චර මගේ දායකයා වෙන මිනිස්සෙක් එක්ක කතා කරගෙන ඉන්නකොට මම කැමති නෑ. ඇයි අල්ලගෙන වෙන තැනක් හදාගන්නේ කියලා. ඔය වගේ ප්‍රශ්න නේද අද ලෝකේ තියෙන්නේ.
අපි නිස්කලංකව නිසල්මනේ අපි අපේ හදවත තට්ටු කරලා අපි හැවුවා අපි ඇත්ත කතා කළොත් තියෙන්නේ ඒක නේද? ආන් ඒකයි. නෝර කෙනා කොළඹ එනවට කැමති නැහැ. කොළඹ කෙනා අනුරාධපුරයට එනවට කැමති නැහැ. අනුරාධපුර කෙනෙක් කොළඹට උදව් කරනවට කැමති නැහැ. ඕක නේද තියෙන්නේ. ඒත් එක්ක අපි කරන්නේ යන්නේ ඒක විහිළුවක් කිව්වේ ඒක. හැබැයි කවුරු විහිළුව කරත් හැමෝම තනි වෙනවා. මරණ මොහොතේ කිසි කෙනෙක් ඉන්නේ නැහැ. සිහි මුලා වෙලා තමයි කලුරිය කිරීමකට එන්නේ. එදාට අල්ලගත්ත දායකයා එන්නේ නැත. එදාට අල්ලගත්ත බ්‍රාහ්මණයා, එදාට අල්ලගත්ත ගෘහපතියා, එදාට අල්ලගත්ත නියම් ගම්වැසියෝ ටික, එදාට අල්ලගත්ත ජනපද වැසියෝ ටික ඒ ආචාර්යවරයාට, ඒ අන්තේවාසිකයාට එන්නේ නැත. තනියම යා යුතුයි. අන්න එදාට ඔහුගේ රංගපෑමේ ප්‍රතිඵලය ඔහුටම ලැබෙනවා දුවතියකට. ඕකයි ඇත්ත. ඒ නිසා පිරිසෙන් වෙන්වීමට ආස කරන්න. හුදකලාවට ආස කරන්න. හුදකලාවෙන් සතුටු වෙන්න. පිරිසත් එක්ක ඉන්න. හැබැයි මේ ධර්මය කියලා තියෙන විදිහට පිරිසට ඇසුරු කරන්න. එතකොට අනුතුරු බොහෝ අඩුයි. ප්‍රශ්න බොහෝ අඩුයි. කරදර බොහෝ අඩුයි. භික්ෂුවකට, භික්ෂුණියකට, උපාසකාවකට, උපාසකයෙකුට තමාගේ සැබෑ උපාසක බව, සැබෑ උපාසිකාත්වය, සැබෑ භික්ෂුත්වය ආරක්ෂා කරගනිමින් ජීවිතය මෙලොව හත්තරලා යනකොට සාර්ථක කරගැනීමේ කියාව ලැබෙයි. අන්න ඒකයි ඇත්ත. එතකොට ওই විදිහට වාසය කළොත් ඔබේ ජීවිතය ලස්සන සුන්දර කරා. ඉතින් මේ සූත්‍රයේ ওই සුළුවෙන් මම කිව්වේ ශුන්‍යතාවය ගැන කිව්වොත් බොහෝ ලස්සන ගැඹුරු කාරණාවක්. ඒ නිසා මේ සූත්‍රයේ ශුන්‍යතා මහා ශුන්‍යත සූත්‍රය ඔබ කියව ගන්න තව ලස්සන කරුණු ගොඩාක් තියෙනවා ඉතින්. ඒ ලස්සන කරුණු වලට යන්න කලින් අපි O level ඉගෙන ගන්න කලින් අඩුම වශයෙන් සිස්සත් ලියන්න කලින් මොන්ටිසෝරි ගිහිල්ලා ඉන්න බෑ. මොන්ටිසෝරියට අවශ්‍ය වෙන ටික තමයි මේ කිව්වේ. ඒ නිසා මේ ටිකවත් අඩුම ගානේ හදාගන්න බලමු ඔබ අපි කවුරුවත්. එතකොට අපිට අවසානයේ මොන්ටිසෝරි ඉඳන් හරි පටන් ගත්තොත් ජීවිතේ කවදා හරි සාර්ථක වෙයි. ඉතින් ඒ නිසා මේ උතුම් මුනිවරයන් වහන්සේලා සාක්ෂාත් කරගෙන වාසය කරපු මේ උතුම් ශුන්‍යතාවය අපේ ජීවිතයට ස්පර්ශ කරගන්න අපිටත් ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. ඔබට තිරුවන් සරණයි. පයං වස්සන කාලෝ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අද කඩවත ගෝණහීන පදිංචි 66 වන ජන්මදිනයේ සමරන මාලිනී සෝලංග ආරච්චි මෑණියන්ට සිත් පැතීම පිණිස පින්වත් මාපා විදුරුපොළ ස්වාමි පුරුෂයා, ජීවනී විදුරුපොළ වැඩිමහල් දියණිය ඇතුළු පවුලේ සැමත්, වරුණ විදුරුපොළ පොඩි පුතා ඇතුළු ඒ වගේම දැනට ඉතාලියේ වෙසෙන හර්ෂණී විදුරුපොළ බාල දියණිය ඇතුළු පවුලේ හැමදෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් වූ සියලු පින පින්කෙමු සියලු දෙවියන් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙව් රජුන්, දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණන සතරවරම් දෙව් මහරජ දරුවන්, ආලවක සෙම්පතිතුමන්, සීවක සෙම්පතිතුමන් ඇතුළු සියලු සෙම්පති දෙවිවරු, මේ පින්බීමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවියෝ, ඔබ අප හැමදෙනාගේ ඉෂ්ට දේවතාවරු, සුමන සමන් දෙවිවරුන්, පුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම්ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියන්ද මේ පින් අනුමෝදන්ව ආයුෂ වර්ණ සබ බලයෙන් වෙඩෙත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන සේක බල ධර්මයෙන් වෙඩෙත්වා. පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණී ආරක්ෂාව උදව්පකාර ඔබ අප හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්ව දරුවේ පින්නතුන් නමින් මිය පරලොවගේ සෝලංග ආරච්චි මෑණියන් නමින් මිය පරලොව ගිය පුංචිහාමි සෝලංග ආරච්චි පියාණන්ට, ඒ වගේම ඇලිස් පෙරේරා මෑණියන්ට, මාගරට් සෝලංග ආරච්චි අක්කාට, ඒ වගේ විමලදාස සෝලංග ආරච්චි අයියා ඇතුළු ඒ හැමදෙනාටමත් මාපා විදුරුපොළ මහතා නමින් මිය පරලොව ගිය සුදුබෙනිකේ රත්නායක මෑණියන්ට,
වක්කුඹරේ අප්පුහම පියාණන්ට, ජයසේකර වක්කුඹර ලොකු අයියාට, SB වක්කුඹර පොඩි අයියාට, සෝමරත්න වක්කුඹර මල්ලීට, හමුදා සේවයේදී සිටියේදී මිය පරලොව ගිය උබයසිරි බණ්ඩාර වක්කුඹර පුතුණුවන්ට, ඒ වගේම රට දෑ වෙනුවෙන් දීපු දු සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමෙන්ද මිය පරලොව ගොස් උරු දෙමාපිය ඥාති වර්ගයක් පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම කඩවත ගෝනහේන පදිංචි 2021 ඔක්තෝබර් මාස 9 වන දිනට, එනම් අද දිනට 66 වන ජන්මදිනයේ යෙදෙන මාළනී සෝලංගාරච්චි මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙතුමිය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. එතුමියටද ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු මාළනී සෝලංගාරච්චි මෑණියන්, ඒ වගේම මාපා විදුරුපොළ ස්වාමි පුරුෂයා ජීවනී විදුරුපොළ, ඒ වගේම වරුණ විදුරුපොළ, ඒ වගේම ඉතාලියේ වෙසෙන හර්ෂණ විදුරුපොළ දියණිය තුළේ පවුලේ හැම දිනාටත් මේ පින් අනුමෝදන්නේ. සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත රත්නත්‍රය ආශිර්වාදයේ දිව්‍යංග ආරක්ෂාව රැකවරණී සැලසේවා. ඒ පින්වත් හැම දෙනා කරන කියන සිතන පතන සියලු ධර්ම කිතුම් පැතුම් රැකී රක්ෂාවන් වෙරළඳාම්, ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී නැත්නම් ඒ හැම දෙයක්ම සාර්ථක වෙත්වා. මේ පින්වත් හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පින ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත ඒකාන්තයෙන්ම සැලසේවා. උතුම් ධර්මාබෝධී පිණිස මේ සියලු පිනුත් හේතුපකාර වෙත්වා. ලක්වාසී ලෝවාසී සියලු ස්වාමීන් වහන්සේලාට උතුම් ධර්මාබෝධී පිණිස මේ පින හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමාපිය, ගුරුවරය, නේද හිතමිත්‍ර ඇතුළු සෑම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානීය උදව්පකාර කරන, නන්නයරි උදව්පකාර කරන, සිව්පසෙන් උපකාර කරන හැම දෙනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සියලු කටයුතු සාර්ථක වෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධී පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.